බුදුරජාණන් වහන්සේට අපි නමස්කාරය කරනවා. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල මේ හිත සංවර කර ගැනීම සඳහා හිත දමනය කර ගැනීම සඳහා විවිධාකාරයෙන් අවවාද අනුශාසනා කරලා තියෙනවා. දේශනා පවත්වලා තියෙනවා. මේ ලෝකය කියලා යමක් තියෙනවා නම් මේ ලෝකය කියන දෙය මේ සිත තුළ තමයි පවතින්නේ. සිත යම්තා පවතින්නේ තා ලෝකේ පවතී. යම් දවසක සිත නිරුද්ධ වුණාද ලෝකේ ලෝකේ නැහැ. සිත තියෙන තාක්කල් ලෝකේ පවතී. चित्तेन नियति लोको चित्तेन परिकස්සති සිතෙන් නිදහස් වීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අවවාද අනුශාසනා කළේ. මට ඔබට අපි සෑම සිටිනාට දෙවියන් සහිත සදේ ලෝක සත්‍යයටම සිතෙන් ගැලවෙන තාක්කල් සිතෙන් නිදහස් වෙන තාක්කල් මේ සසරින් කියන්නේ සසර මේ සසර කියන එක රැඳිලා තියෙන්නේ ඇදිලා තියෙන්නේ සිත නිසා. නමුත් ඒ සිත නිරුද්ධ කරන්න පෙර සිත වටා එකතු වෙලා තියෙන ධර්මතා රාශියක් තියෙනවා. පළමු කොට ඒවා නැති කරගන්න. ඊට පස්සේ තමයි සිත නිරුද්ධ කරන්නට මට එක උදාහරණයක් මතක් වෙනවා. අපේ රටේ යුද්ධ පවතින කාලේ ප්‍රභාකරන් කියලා කෙනෙක් හිටියා. රජයට ඕනෑකම තිබුණා, බොහෝ දෙනාට ඕනෑකම තිබුණා මේ ප්‍රභාකරන් අයින් කරගන්න. මොකද ප්‍රභාකරන් කරන ඒ යම් දාමරික කටයුතු නිසා රජයට ජනතාවට බොහෝ දිනකට එක හිරිහැරයක් වශයෙන් තිබුණා. ගම් පිටින් පාළුව මේ පළාත් තුළ නැතුණාට අපේ කැවිදි ගොල්ලෑව වාහල්කද වගේ ගම්මානවල හිටපු අය ඇතැම් අය ඔය වාහල්කද D8 කියන ප්‍රදේශයේ දවල් 12ට අපි වෙඩි තියලා කුඹුරු වලට වයයට වෙඩි තියලා සමහර පොඩි ළමයි මරලා එහෙම කියනවා. ඌරෑව කියලා පහුගිය කාලේ ඒ ගමේ නතර වෙලා ඉන්න පාඩකට කියනවා. ඒ ගම්මානය අවුරුදු 10ක්ම පාළුවට ගියා. ඔය ගම
ගමට කොටියවදී ඒ වෙලාවේ කුඹුරකට ඇවිල්ලා කුඹුරේ අම්මයි තාත්තයි ඒ පුතයි ඒ හිටපු මොකද දෙනෙක් මරලා පොඩි දරුවෙක් විතරක් පේනවා ටික ඔක්කොම අයින්ස මිනිස් කුඹුර කොටක් කරන්නේ ඔය තාල්කෑව කියන ගම මම ඒ ගමට ගිහින් තියෙනවා ඒ බස් එකට බෝම්බේ තියපු තැන බස් එක පෙරළුණු තැන සමහරවිට දැකලා තියෙනවා අපි ඥාතිලු ඒ ප්‍රදේශයේ හිටියා ඒ බෝම්බෙට අහුණා ඉතින් ඒ කැපිටිගොල්ලේ බෝම්බෙදි විශාල අහිංසකයි නිරාවුද සමහරු පාසල් යන ළමයි සමහරු බඩදරු අම්මලා සමහරු වෙහෙන් යන කෙනෙක් යන චූටි අතදරු වෙති මව්වරු මේ වගේ නමුත් මේ ප්‍රභාකරන් ඒ කරපු දාමරික ක්‍රියාකාරකම් නිසා ඔහු ඉවත් කරන්නේ රජයට මිනිස්සුන්ට ඕනෑ වුණා එයා ළඟට කිට්ටු වෙන්න බෑ කිට්ටු වෙන්න බෑ එයා ඉන්නේ සැකවිල හැංගිලා ඉතින් එයා ළඟට යන්න ඉස්සෙල්ලා තව විවිධ කඳවුරු එයාගේ පිරිවර හිටියා දැන් රජයේ කරපේ තමයි අර ප්‍රභාකරන් යටතේ තියෙන ඒ පුංචි පුංචි බල කඳවුරු බිඳගෙන ඒව විනාශ කරගෙන අවසානයේ ඔය වෙල්ලමුල්ලි වයිකාල් කියන ප්‍රභාකරන් හිටපු තැනටම කිට්ටු වුණා. අවසානයේ එයා අයින් කරලා දැම්මා. එතනින් පස්සේ යුද්ධේ අවසාන වුණා. මම මේ කතාව කිව්වේ අන්න ඒ වගේ අපේ මේ සිත අයින් කරගන්න එහෙම නැත්නම් මේ සිතෙන් අපි නිදහස් වෙන්න ඊට පෙරටුව අපි කල යුතු ටිකක් තියෙනවා පළමුවෙන් අකුසල දුරු කරගන්න දෙවනුව කුසල දුරු කරගන්න තුන්වෙනිව සිත දුරු එතකොට පරිණිරවාණයට පත් වෙනවා ආය සසරින් පතක් නෑ නිදහස් වුණා මේ සඳහා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ක්‍රමයක් පෙන්නලා තියෙනවා කාය භාවන සීල භාවන චිත්ත භාවන පඤ්ඤා භාවනා කියන කොටස් හතරකට මේ භාවනාව විස්තර කරලා තියෙනවා කාය භාවනා වෙනු යම් ප්‍රමාණයක් වර්ධනය කරන්නේ කාය භාවනාවේ ප්‍රාථමික අවස්ථාවේ හැටියට කය සංවර කර ගැනීම දැන් අපි යහපත් දෙයකට හොඳ තැනකට ගියාම අපේ කය සංවර කරගන්න ඕනේ බණක් අහන්න ගියාම දානියක් දෙන්න ගියාම භාවනාවක් කරන්න ගියාම මේ කය සංවර කරගන්න හොඳ තැනකදී හොඳට හැසිරෙන්න හොඳට ඉන්න එතෙන්ට ගැළපෙන විදිහට අපේ කය හසුරවා ගන්න පුළුවන්කම ඇති කර ගන්නට ඕනේ ඒකට අපි කියනවා කාය භාවනා කියලා දැන් ඔය අපි දැකලා තියෙනවා කාය වර්ධන මධ්‍යස්ථාන නේද? කාය වර්ධනය කරන තැන් තියෙනවා.
වගේදී ඇතම් අය ශක්තිමත් වෙනවා. බලවසුලන් දුවන් වේගෙන් දුවන්න පුළුවන් විදිහට. ඒ වගේම සෙල්ලම් කරන්න පුළුවන් විදිහට. ඒ වගේම වෙනත් තව විවිධ ක්‍රීඩා කරන්න පුළුවන් විදිහට. ඒ ඇඟ හදන්න. ඒවට උරුතු දෙන්න විදිහ. ඒ කියන්නේ මේ ඇඟ හදන්න පුළුවන්. මේ කයේ යම් ප්‍රමාණයකට හදන්න පුළුවන්කම තියෙනවා. ඒ තැනට ගැලපෙන විදිහට ඒ බල උසුලන්න පුළුවන් විදිහට ඒ වේගය දුවන්න පුළුවන් විදිහට ඒ ක්‍රීඩාව කරන්න පුළුවන් විදිහට කය නවීසීදීව ශක්තිමත්ව මේ කය හසුරවන්න මිනිස්සු කය හදාගන්න. අර මල්ලම ප්‍රකාරයෙන් එයත් ලෝකෝට මහා ශක්තිමත් එක හදාගන්න. මේක තනි අතින් අල්ලලා මිනිස්සු උස්සන්න පුළුවන්. ඒ විතරක් ශක්තිමත්. එයාගේ මේ අතින් අල්ලලා මිනිහ සාමාන්‍ය මිනිහෙක් උස්සන පොළවේ ගහන්න පුළුවන්. එච්චර ශක්තිමත් මිනිස්සු ඉන්නවා. ඒක හදලා. මම දැක්කා මේ එක මිනිස්සෙක් මම කියපු කතාව. ඒ මිනිස්සයා මේ වහු පැටියේ පුංචි කාලේ ඉපදුණු දවසේ ඉඳලා හැමදාම දවසක කීප සැරයක් කරට ගන්නවා. අර වහු පැටිය කරේ තියලා. මේක දිගටම කරගෙන යනකොට වහු පැටියට මේක පුරුද්දක්. බයක් නැහැ. හැමදාම කරන දෙයක්. අන්තිමේට මේ වහු පැටිය මහ ගොනෙක් වුණා. හැබැයි මේ මනුස්සයාට ගොන උස්සනවා කියන එක කරේ තියාගන්න මේ සුළු දෙයක්. අපිට ගොනෙක් කරේ තියාගන්න පුළුවන්. අපිට අමාරුයි. හැබැයි එයාට පුළුවන්. ඇයි? එයා ඊට සුදුසු විදිහට කය හදාගන්නවා. කතාවක් තියෙනවා. ගෙඩිය කොච්චර ලොකු වුණත් වැලට පරන්නේ. ඒක කතාවක් කියන්නේ. ගෙඩිය කොච්චර ලොකු වුණත් ඒක වැලට පරක් නෙවෙයි කියලා. ඒකේ වෙනත් අර්ථයක් තියෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අපේ ගෙදර ඉස්සරහ තිබුණා පොකුල් වැල. නිකන් කුණු කොටක කසල කොටක තිබුණා. මම කියන්නේ කිහි කාලේ පිච්ච දෙයක්. මට හිතුණා මේකට මැස්සක් ගහන්න. මේ පාර ඉස්සරහ කුණු කොටක පොකුල් වැල. ලොකෝට ගෙඩියක් නා. ගෙඩි කොටක් හැදුණා. ඒක ගෙඩියක් උසාවයි. හැබැයි වැල මේක උන්චි ගෙඩි මේක නමුත් වැලට ගෙඩිය පරක් නෑ. ඇයි? දිවාරෑ දෙකේ සඳහා වැල සූදානම් වුණා. එයා ලොකු විදියට තමන් ශක්තිමත් වුණා. උන් ගෙඩිය ලොකු වෙනකොට වැලද එපමණටම ශක්තිමත්. ඒ වාගේ යම් කෙනෙක් පුරුදු වුණොත් මේ අපේ කය හසුරුවා ගන්න අපට පුළුවන්. උදාහරණයක් ඇටියට මගේ ජීවිතේ මට මතකයි. මුල් කාලේ පද්මපදියන් ඉඳලා මේ ආසනේ නෙමෙයි පద్මාසනේ වැදගත්තාම ඉස්සර මම පැවිදි වෙන්න ආවේ අවුරුදු 20. ඊට ඉස්සර මම පරියන්කේ ඉඳලා නැහැ. ඒක වාක්‍යයක් නැහැ. නම් පැවිදි වෙන්න ආවට පස්සේ මට ඕනෑකම වුණා පද්මපදියන්ගේ බැඳගෙන පාඩි වෙන්න. හැබැයි මුල් කාලේ මට අමාරු වුණා. මේ කකුල මෙතනින් තියෙනකොට මේ පැත්තේ හරි අමාරුයි. මුලින් එහෙම අමාරු වුණාට මම ආවේ 86
92 93 වෙනකොට මට මේ බද්ධ පරියන්කේ බැලගෙන පద్මාසනේ පැය 3ක් මෙහෙම ඉන්න පුළුවන්. පැය 3 මේ ඉරියව්වෙන් ඉන්න පුළුවන් පద్මාසනේ. ඒ පුරුණා. ඇතැම් දවස්වල මට මතකයි මම පද්මාසනේ බැලගෙන නිදා ගන්න වෙලාවට ඒ ආසනෙම නිදා ගන්නවා. පද්මාසනේ තුල මම නිදා ගන්නවා. නිදි මතට හිමම නිද යනවා. සමහරට 10ට විතර පද්මාසනේ බැලගෙන ඉඳගෙන නිදා ගන්න චේතනාවේ නිද යනතුරු ඉන්නවා. ඇතැම් දවස්වල ඇහැරෙනකොට රැ 2 විතර වෙලා. රාත්‍රී 2 විතර වෙලා මුණ ඇහැරෙනකොට තාම පරිණුයි. අර පරිණු වැඩිලත් නැහැ. නිින්ද යනකොට සමාධි වැටෙනවා. වැටිලත් නැහැ. මම මේ කියුවේ අපි අපට මේ කය අපට ගැළපෙන විදිහට තැනට ගැළපෙන විදිහට උණු කරගන්න පුරුදු කරගන්න හරි ගස්ස ගන්න පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම බලක් අහන වෙලාවට අපි හිතමු කෙනෙකුට මෙහෙම විනාඩි 15ක් වැඩගෙන බලකින් වෙලාවට වැඩගෙන ඕන කැමතිද පුරුදු කරන්න පුළුවන්. මේ සුනාමිය වෙලාවේ මම ගියා මේ චන්ද්‍රිකා මැදිනේ තමයි එතකොට ජනාධිපති. මම අපි කුසල ධර්ම ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේලා 25 නමක් වගේ. අපි සුනාමියට බදු බෙදන්න ගියා අසරණ වෙච්ච මිනිස්සුන්ට ලෝරි ගානක බදු අරගෙන ගියා සුනාමිය වෙලා ඒ අසරණ මිනිස්සුන්ට ඒ ආධාර දෙන්න. චන්ද්‍රිකා මැදිනියන් ඒකට ආධාරයක් දෙන්න සංඝයාට එන්න කිව්වා කියන කමකට. ඉතින් ඒ සඳහා අපි ගියා වැඩියා චන්ද්‍රිකා මැදිනියේ මෙතනට ජනාධිපති මෙතනට. ඒ යන වෙලාවේ මම දැක්කා අර පාරේ මැද තියෙනවා කණුව. ඒකේ පිළිගුවක් තියෙනවා මෙහෙම හිටගෙන මෙහෙම කොහොමද කියන්නේ. ඇත්තටම මම හිතුවා අඹාපු එකක් වෙන්නේ කියලා. අඹාපු පිළිමයක් වෙන්නේ ඉරුවක් වෙන්නේ කියලා. ඕනෑකම වෙනවා. එතකොට තමයි අර ඇසිපිල්ලන් ගහනකොට මට තේරුණා පණ තියෙනවා කියලා. ඇසිපිල්ලන් නොකැසුවන ඇත්තටම බහුකා. ඔන්නෝ තමයි අර මේ ඒ ඉරියව්වේ හරියට බබු පිළියනවා. ඒ මොකද මේ කය උරුකිවා ඒක සංවරය දැන් මේක කියන්නේ කොහොමද චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගාහනීන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවතෝ සබ්බත් සංවතෝ වික්ඛු සබ්බ දුක්ඛ අමුච්චති. මේ අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා සංවරෝ සාදු. මේ ඇස සංවර කරගෙන උසයි. සාදු කියන්නේ යහපත්. ඇස සංවර කරගෙන යහපත්. සෝතේන සංවරෝ සාදු. කන සංවර කරගෙන යහපත්.
ගහනේන සංවරෝ සාදු නාසය සංවර කර ගැනීම යහපත් සාදු ජීවහාය සංවරෝ දිව සංවර කර ගැනීම යහපත් සාදු කායේන සංවරෝ කය ශරීරය සංවර කර ගැනීම යහපත් එපමණක් නෙමෙයි සාදු වාචාය සංවරෝ වචනේ කට සංවර කර ගැනීම යහපත් සාදු මනස සංවරෝ සාදු සිත සංවර කර ගැනීම යහපත් ඇස කන නාසය දිව ශරීරය වචනය සිත සාදු සම්පත්ත සංවෘත මේ සියල්ල සංවර කරගත්ත භික්ෂුව සබ්බ දුක්ඛා ප්‍රමුච්චති සියලුම දුක් වලින් මිදෙනවා කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ නිසා මේ කය සංවර කර ගැනීම කාය භාවනාවේ ප්‍රාථමික අවස්ථාවේ බණක් අහන්න ගියා. අනිත් අයට හිංසාවක් පීඩාවක් නොවන විදිහට පැම්පත් සංසුන් ඒ බණ ටික අහන්න. අර තියෙන කාලකාලම සූත්‍රයේ අපේ ලංකාවේ කාලුත්තර පිට මහරහතන් වහන්සේ දේශනා කළ දවසේ සද්ධාතිස්ස මහරජතුමා ගහකට හේතු වෙන තුන්යම් රාත්‍රිය මුළුල්ලේ හිටගෙන ඉහිදි පියවරේ එළි වෙන තුරු ධර්මය ඇහුවා කියලා මනෝවිද්‍යාව. නන්ද මහරහතන් වහන්සේ ධර්ම දේශනාවක් කරන වෙලාවේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුන්යම් රාත්‍රිය මුළුල්ලේ ඉහිදි පියවරේ එළි වෙන තුරු බුදුබණ ඇසුවා කියලා ඒ දේශනාවේ කියනවා. ඒ කියන්නේ අපට පුළුවන්කම තියෙන්න ඕනි අපේ කය තැනට සුදුසු විදිහට හසුරුවා ගන්න, ඉක්මවා ගන්න, සංවර කරගන්න පුරුදු වෙන්න. ඒකත් භාවනාව. ඒකත් හික්මීම සංවරය. දැන් උදාහරණයක් ඇටියට භික්ෂුන් වහන්සේලා වඩිනකොට දැන් අපේ පඬිත ස්වාමීන් වහන්සේ ගල්දුවේ අපේ ලොකු පඬිත ස්වාමීන් වහන්සේ ඉස්සර පැවිදි කරාම කියනවා අදින් පස්සේ මේ නමල කන්නේ නැහැ. අදින් පස්සේ මේ නමල බොන්නේ නැහැ. අදින් පස්සේ යන්නේ නැහැ. අදින් පස්සේ නිදාගන්නේ. අදින් පස්සේ කතා කරන්නේ. අදින් පස්සේ නාන්නේ. එහෙමනම් භික්ෂුන් වහන්සේ යන්නේ නැහැ, වඩිනවා. භික්ෂුන් වහන්සේ නිදාගන්නේ සැතපෙනවා. භික්ෂුන් වහන්සේ නාන්නේ පැපහසු. භික්ෂුන් වහන්සේ කන්නේ වළඳනවා. භික්ෂුන් වහන්සේ කතා කරන්නේ දේශනා කරනවා. එහෙම නේද අපි අහලා තියෙන්නේ. ගිහි පින්වතුන් සිල් ගත්ත දවසට අර ගෙදර ඉන්නකොට වගේ නෙමෙයි. ගිහි පින්වතුන් අපේ ගෙදර ඉන්න කාලේ අපි ඇවිත් කනවා.
ඇවිද ඇවිද වතුර බොන. හිතගෙන වතුර බොන. හිතගෙන කන. කතා කර කන. නමුත් සිල් ගත්ත දවසට ගිහි පින්වතුන් ඇවිද ඇවිද කන්නේ නෑ. ඇවිද ඇවිද හිතගෙන වතුර බොන්නේ නෑ. සිල් ගත්ත දවසට ගිහි පින්වතුන් කය සංවර කරගන්න. කෑම ගන්නේ වාඩි වෙලා. කතා කර කන්නේ. පැන් ටික බොන්නේ වාඩි වෙලා. කය සංවර කරගන්න. ඒකත් භාවනාව. ඒක ඉදිරියට කරන භාවනාවේ ගැඹුරට යන්න මේ සංවරය මේ හික්මීම මහා සබල බලයක් කුකුලා. ඒ නිසා බුදුරජාණන් දෙන්නවා කාය භාවනා. කාය භාවනා. මේ කය සංවර කර ගැනීමෙන් හිත ශක්තිමත් කරගන්න පුළුවන්. ශක්තිමත් වූ හිතකින් ඉදිරියට යන ඒ සීල භාවනාවට, චිත්ත භාවනාවට, ප්‍රඥා භාවනාවට මේක මහා ශක්තිය බලයක් වෙනවා. අර සංවර භාවය. ඉක්මීම. එතකොට දැන් බලන්න ඒ විදිහට කය හසුරුවා ගන්න බැරි කෙනෙක් බණ අහනවාන් පස්සේ එහෙම නැත්නම් අපි සමහර විට අපි දැකලා තියෙනවා ආනුදුරු බණ කියනකොට සමහර බුලත් පිටකොට සමහර බුලත් හපන ඒ මොකද අර කායික සංවරය නැහැ. කායික සංවරය සමහර විට ඒ ධර්මයේ යට තේරෙන්නේ ඇයි ඒ අවිනාව බුලත් පොතන ආනුදුරු බණ කියන මේ බුලත් පොතන නැත්නම් බුලත් හපන ඒ සංවර නැහැ. ධර්මයට ගෞරව කරන්නේ ධර්මයේ ගණන් ගන්න බණ කියන වෙලාවෙ එයා වෙන වැඩ කරනවා. ඒක පොළොවේ ඉරියන්නේ. පොළොවේ ඉරියන්නේ නැත්නම් මේ බණ කියනවා. එයා පොළොවේ ඉරියන්නේ. මතකද එක තැනක තියෙනවා පස් දෙනෙක් කැමති බුදුරජාණන්ගේ බණ අහන එක්කෙනෙක් පොළොවේ ඉරියන්නේ නැහැ. තව එක්කෙනෙක් ගහක අත්තක් අල්ලගෙන පොළොව අතක ගන්නේ නේද? තව එක්කෙනෙක් උඩ අහස බලාගෙන ඉන්නවා. තව එක්කෙනෙක් නිදි. අනිත් එක්කෙනා බනහන. ආනන්ද ස්වාමීන් වහන්සේ පවන්සන. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මට කනගාටුවක් තිබුණා බණ දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ එක්කෙනයි අනිත් අය බණ ඇහුවේ නැහැ. මම දැක්කයි කෙනෙක් පොළොවේ ඉන්නේ නැහැ. බුදුරජාණන් බණ දේශනා කරනකොට එයා පොළොව හරහා පොළොවේ ඉන්නේ. එයා ඒකට සවන් දුන්නේ. එයා වෙන කටයුත්තක්. තව එක්කෙනෙක් පොළොව අත කරගෙන ටික කිව්වා. බුදුරජාණන් වහන්සේ පිළිගන්න ආනන්ද මම ඒ අයට බණ දේශනා කළේ නැහැ. ඒ අය බණ ඇහුවේ එක්කෙනෙක් බණ ඇහුවා. ඒ බණ අහපු කෙනා දේශනාව කෙරවල වෙනකොට සෝවාන් මාර්ගඵල අමෝනිව අවබෝධ කරගත්තා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි මනුෂ්‍ය ලෝකේ ඉපදිලා මිනිසුන් අතරට ඇවිත් ජීවමාන සම්මා සම්බුදු පාමුලට ඇවිත් ඇයි මන ඇහුවේ නැත්තේ? ඉතින් බුදුරජාණන් දෙන්නවා ආනන්ද සංසාර දෝෂි
සංසාර පුරුෂ ආනන්ද ඔය පොළොවේ හිරියන් දැන් ඉන්න ආත්ම සිය ගාන ගෙඩිවිල් පණුවෙක් වෙලා ඉපදිලා පොළොව හාරා පොළොව යට ජීවත් ඒ සංසාර වෘත්ත නිසා ඒක මෙතනදී මතුවෙලා ඔය අත්තක් අල්ලගෙන හිටපෙන්න වඳුරෙක් වෙලා ආත්ම සිය ගාන ඉපදිලා ඒ පුරුද්ද ආත්ම වෘත්ත මේ විදිහට අර උඩ බලාගෙන හිටපෙන්න ආත්ම සිය ගාන ज्योतिष කියන්නේ තාරකා විද්‍යාව හදාගන්න කෙනෙක්. ඒකයි අහස බලාගෙන අර බණ කියන අතරේ නිදාගෙන ඉඳපෙන්න දැනුත් ඉන්නවද පිටුරු කවුරුද? මෙතන නැහැනේ. අර නිදාගෙන ඉඳපෙන්න ආත්ම සිය ගාන පිටුරෙක් වෙලා උපත්ති ලැබලා හිටියා. ඒ පුරුද්ද ආත්ම පුරුද්ද එතකොට මිනිස්සෙක් වෙලා ආවත් ආත්ම පුරුද්ද නිසා සංසාර පුරුද්ද නිසා ආත්ම පුරුද්දට තිරිසන් ස්වභාවයට පත් වුණා. මනුස්සත්වයේ හිතන්න බැරුව කයින් මිනිසෙක් වෙලා හිටියට ක්‍රියාවෙන් මනසින් අර සසර පුරුද්දට වැටෙනවා. ගග්ගරා පොකුණුතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ ගෙම්බි ඒ පොකුණේ හිටියා. මෙයාට මේ බණ ඇහුණා. එයා හනිකට වතුරෙන් ගොඩට ඇවිදි ගොඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සවන් එතනින් ගිය ගොපන් දරුවේ හරක්බන් ළමයි මෙතන යනකොට මෙයාට බඩ ඇහුණා. එයාත් අර හරකුඩ ගහන පොල් ඒ කෙවිත පිටිපස්සට හේතු කරගෙන හිටගෙන අර කෙවිතට බර වෙලා බඩ ටික අහගෙන හිටියා. හැබැයි එයා දන්නේ නැහැ අර කෙවිතේ කෙලවර ගෙම්බගේ පිට උඩදී මෙයා අර කෙවිතට බර වෙන්නේ කෙවිත අර පොකුව ගෙම්බගේ පිටේ ඇනිලා ගෙම්බ මැරුණා. හැබැයි ගෙම්බ ආත්ම ගණනාවක් මනුස්ස ලෝකෙ ඉපදිලා ආත්ම ගණනාවක් ධර්මයේ හැසිරීලා ධර්මයේ අහලා ධර්මයේ පුරුදු කරලා තිබුණ නිසා ඒ ධර්ම රසයට එයා එකග විලා එකග වූ සිටි බණ ඇහුවා. වේදනාව යටපත් වුණා. සිත තැන්පත් වෙලා එකග වූ සිටි බණ අහපු දිනේ ගෙම්බ තවතිසා භවනේ 3,60,00,000 ආල් වැසුන මහේ සාක්‍ය දිව්‍ය රාජ්‍යයෙන් වෙලා උපත් වෙනවා. දැන් මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මණ්ඩුක කියන්නේ ගෙම්බ. මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා දෙව්ලොව ඉපදිලා බලනවා මම මොහේ ඉඳලා දාන්නේ මොන වගේ පිටත් කරලාද මට මේ දිව්‍ය සම්පත් ලැබුණේ. එයාට පේනවා මම මීට පෙර භවයේ තිරිසන් රෝගී ගෙම්බේ ගග්ගරා පොකුණේ හිටියේ. ඒ පොකුණු තෙරට වැඩලා සම්මා සම්බුදුරජාණන්සේ ධර්ම දේශනා ඒ බණ අහලා හිත පහදවා ගත්ත පිනේ මා දියුණු උපත් මේ විස්තරය දැක්කා. එයා කල්පනා කරුවා මම උපේක්ෂාවෙන් උදනේ මම යන්න ඕනේ තථාගතයන් වහන්සේලාට උදාගෙන. මෙයා එනවා තවතිසා භවනේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වඳින්න ගග්ගරා පොකුණුතේ තමන්ගේ ශරීර ආලෝකයෙන් ආපස ප්‍රදේශයේ බබුළුමින් යවදී බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ අහනවා කවුද කොහේ ඉඳලාද මේ තරම් ආනුභාව සම්පන්න ආත්මයක් ජීවිතයක්
වගේ පින මොන වගේ දෙයකින්ද ලබාගත්තේ කොහොමද මේ පින කරගත්තේ විස්තර ඇහුවා. ඒ වෙලාවේ කියනවා ස්වාමීන් මම දැන් සුදු වෙලාවකට පෙර මේ පොකුවේ ගෙම්මෙක් වෙලා හිටියේ. මගේ සිරුර තාමත් තියෙනවා. තව මොන වෙලක් නෑ. අන්න ගොපණුදක් වගේ කෙවිතේ ඇමිනිලා මගේ සිරුර තියෙනවා. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සිත එකග කරගෙන මනසින් tempatව බණ ඇහුවා. ඒ පින නිසා මා දෙවියෝ උපත්ති ලැබුවා. බලන්න ආත්ම බුද්ධ අනේක ජාති සංසාරේ බොහෝ ආත්මවල ධර්මයට ලැබිව ධර්මයේ තුල ජීවත් වෙමින් ධර්මයේ පුරුබල චිත්ත කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා වැඩිවා පුරුබල ඒ ආත්ම බුද්ධ කය තිරිසන් උනාට මනසේ මතුවිලා ශරීරය තිරිසන් ආත්මයක් වුණාට මනස තුළ උදාර ධර්ම ශක්තිය මතුවිලා බුදුරජාණන් වහන්සේ මේ මන්ව දිව්‍ය පුත්‍රයා මුල් කරගෙන ඒ මොහොතට සුදුසු ධර්මයක් දේශනා කළා. දේශනාව කෙලවර මන්ව දිව්‍ය පුත්‍රයා ප්‍රධාන ස්වාසු දහසක් තරම් ඕපිසක්කේදා ඒ සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵල වලින් ලෝකෝත්තර අමා මහ නිවන් කරගත්තා. එතකොට කාය සංවර කරගන්න බැරි වුණොත් කාය භාවනාව වඩලා තිබුණේ නැත්තම් පුරුදු නැත්තම් ගුරු නැත්තම් අපිට ගියාට කරන්න බෑ. බණ අහන්න කියලා යනවා එක විදිහකට ඉන්න බෑ. ඉඳගත්තු තැන ඉඳලා පුරක් කංගල වගේ යවරේ. කියන බණ ටික හරියට හිතට වදින්නේ නෑ. හිත තැන්පත් කරගෙන ගත සංසුන් කරගෙන ගත තැන්පත් කරගෙන හිත සංසුන් කරගෙන කියන බුදු බණ පදේ මනකට අහගන්න නම් මේ ගත තැන්පත් කරගන්න හික්මවා ගන්න සංවර කරගන්න. අපි ඒකට කියනවා කාය භාවනාව කියලා. කාය භාවනාව. කාය භාවනාවේ ප්‍රාථමික අවස්ථාව හැටියට මේ ටික අපි සිහිපත් කරනවා. තව ගැඹුරට මේ භාවනාව යනකොට අපේ මනසේ ඇතිවෙන යම් ආවේග, හැඟීම්, සිතිවිලි, අදහස් නිසා අපේ ශරීරයේ යම් විකෘතිතාවයක් වෙනවා. කාමය, කෝපය, රාගය, ඒ වගේම බය, ශෝකය, දුක හිතේ ඇති වුණා කය ඒ තත්ත්වයට පරිවර්තනය වෙනවා. දැන් බලන්න බය වෙනකොට හිත බය වෙනකොට කය වෙනවා. හිත බය වෙනකොට කය වෙනවා. බය වෙලා තියෙන්නේ කය නෙමෙයි හිත. ඒ වුණාට වෙවුලනවා පේන්නේ හිත නෙමෙයි කය. හැබැයි කය වෙවුලන්නේ හිත නිසා. හිත කැහෙන වේගය කොච්චරද කියනවද? මේ මහලොකු කය වෙවුලනවා. හිත බය වෙනවා. ප්‍රීතිය සතුට උද්දමයි. අකුඩි ගන්න කෑ ගන්න ඉනා වෙනවා. අර හිතේ ඇති වෙන ගතිය ආවේගයෙන් පිටවෙන්නේ නැහැ. තරහ යනකොට බලන්නකො කෙවල් ඉන්නකොට ඒ කියනකොට සමහර මූණ රතු වෙන තොල් වෙවුල අතපය
කය විසිරෙනවා. බඩු මුට්ටු වැටෙනවා උඩ යනවා. නේද? දැන් බත්වල ගලක් තිබිලා යවුනොත් පිටාරට මොකද වෙන්නේ? නේද? සමහර වෙලෙ අද නම් ගල් ඉවත් කරපු ගහන්නේ තියෙන්නේ. කොහොම හරි කාම කෝප සෝක බය ප්‍රීතිය සතුට සෝනස මේ විවිධ මානසික ආවේගයන් නිසා ස්වභාවයන් නිසා මේ කයි ප්‍රകൃතිය වෙනස් වෙලා කය විකෘති වෙනවා. කය විකෘති වෙනවා. අන්න එවැනි අවස්ථාවක ඒ ආවේග වලට යට නොවි ඒ ආවේග හේතු කොටගෙන අපේ කය සංවර කරගන්න. අඬන්න තරම් දෙයක් වෙනවා. අඳුර වෙන්කෙලෙන්න තරම් දෙයක් තියෙනවා. හැබැයි අපි හිතේ දුක තියෙනවා ශරීරයෙන් එකක් නැහැ. කය සංවරයි. ඒ කායික සංවර බව දැන් ප්‍රීතියක් ලොකු සතුටක් ඇති වෙන දෙයක්. නම් නටන්නේ නැහැ. අප්පුටි ගහන්නේ කොක්කඩ හිනා වෙන්නේ ඒ ප්‍රීතිය සාමකාමීව සංසුන්ව මුක්ති විඳිනවා. ඒක කාය සංවර කරගන්න. එතකොට ඒකත් කාය භාවනාවේ එක අවස්ථාවක්. මේ කාය භාවනාව තවත් ගැඹුරට යනකොට එයාට පුළුවන් වෙනවා අර කය හේතු කොටගෙන යම් අවඩක් නරකක් නපුරක් සිදු වෙනවා. කායික වශයෙන් යම් නරකක් නපුරක් සිදු වෙනවා. අන්නේ සියල්ල සිදු නොවන තත්ත්වයට මේ කය සංවර කරගන්න ඉක්මවා ගන්න එයා පුරුදු වෙනවා. ඒක කය සංවර කරගන්න. එසේ කය සංවර වීම මනස සංවර කරගන්න හේතුවක් වෙනවා. අපි ඒකට කියනවා කාය භාවනාව. දැන් බලන්න ඉඳගත් තැන ඉඳලා මූණ කහනවා, කකුල කහනවා, මැස්සෝ කන්නවා, ඈනුම් වරිනවා, විවිධ දේවල් කරනවා ඉඳගන්න. හැබැයි භාවනා කරන්නේ එහෙම වෙන්නේ. අන්තිමට පැයක් භාවනා කරලා තියෙනවා. වැඩි හරියක් කරලා තියෙන කසලිරුවයි මැස්සෝ කන්දලිරුවයි නේද? ඒ ටික තමයි කරන්නේ. ඇයි එයා කාය භාවනාවක් වෙති නිසා. කාය භාවනාව හරියට පුරුදු කරගන්න කෙනා සම්පූර්ණ කාය තැන්පත් කරගන්නවා. සංසුන් කරගන්නවා. ඉක්මවා ගන්නවා. සංවර කරගන්නවා. එයාට ඉතාම ඉක්මනට මේ හිතට කිට්ටු වෙන්න පුළුවන්. කය විසිරෙනවා කියන්නේ කය හෙලවෙනවා කියන්නේ ඒකේ එක අර්ථයක් තමයි මනස විසිරෙනවා. මනස හෙලවෙනවා. මොකද සිත නැතුව මේ කයට කිසිවක් කරන්න බැහැ. ඇසිපිය ගහන්නේ පවා සිත නිසා. ඇසිපිය ගහන්නේ පවා නතර කරන්න පුළුවන්. ගැඹුරට යනකොට ඒ කාලය තුල කෙල ටිකක්වත් ගිලින්නේ නැතුව
කාය භාවනාව උපරිම මට්ටමට ගෙනියනවා. ඒක හිත දමනය කරන්න ලොකු පුහුණුවක්. ඊළඟට සීල භාවනාව. දැන් මට විස්තර කරන්න කාලෙ මදි. දැන් 4යි. සීල භාවනාව. මේ සීල භාවනාව කියලා කියන්නේ කය සංවර කරගන්නවා, වචනේ සංවර කරනවා, මුලිකෙවි චක්කුණ සංවරෝ සාදු, ඇහැ සංවර කරගන්න, කන සංවර කරගන්න, දිව සංවර කරගන්න, නාසය ශරීරය සංවර කරගන්න. දැන් අපි සීල් සමාදන් වුණා. සීල් සමාදන් වුණා. ඒ සීලය හේතු කොටගෙන අපි ගොඩාක් අවුලින් වරදිනවා. දැන් හිතලා බලන්න අද දවසේ සතෙක් මැරුවේ කොමුදුරුවෙක්වත් මැරුවේ මැස්සෙකුටවත් දැරුවේ මధుරෙකුටවත් දැරුවේ. එතකොට බොරුවක් කිව්වේ කේලමක් කියලා මුවී වේල බින්ද කිව්වේ අනුසවචනයක් කිව්වේ වැඩකට නැති අල්ලාහ් සල්ලාහ් හිස් වචනයක් කතා කිව්වේ. බලන්න සීලය නිසා දැන් මෙයාගේ කය වචනේ ඒව සංවරයි, නෙත්තික සංවරයි, කන සංවරයි. දැන් අපි කියනවනේ කොහොමද සීල් සමාදන් වෙනකොට දැන් මුලින්ම ගත්තොත් පංචශීලයේ අපි දන්නවා. පංචශීලයේ අපි දන්නවා. දැන් අපි ගත්තොත් අෂ්ටාංග උපෝසථ සීලයට ආවම අපි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදන්. ඊට අවරට ගියාට පස්සේ ආහාර සංඛ්‍යාව ඇතුළත් වන ඒ විකාලයේ විකාල පෙරවරු කාලේ අසු කාලේ උදේ අරුණෝදේ ඉඳලා සූර්ය මධ්‍යාහන ගත වෙන තුරු ආහාර අනුභව කරන්න පුළුවන්. ඉර හැරුණට පස්සේ මධ්‍යාහන ගත සූර්ය හැරුණට පස්සේ ආහාර අනුභව කරන්න බැහැ. ආහාර සංඛ්‍යාවට යන සීලයට කිලුටක් වන ආහාර ගන්න අකපයි. ඒකේ තියෙනවා යාවකාලික සත්තාකාලික යාව ජීවක මේ ආදි වශයෙන් වික්ෂුන් වහන්සේලාට මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් පෙන්නලා තියෙනවා. යාවකාලික උදේ කාලේ අරුණෝදේ ඉඳලා සූර්ය මධ්‍යාහන ගත වෙනතුරු ගන්න පුළුවන් ප්‍රත්‍ය වත් පිටු කැවිලි පෙවිලි හලතුරු මේ වගේ ආහාර කිරි මේ වගේ ආහාර ඊට මුතුනේ ඉඳලා හවස අරුණෝදේ දක්වා අය කියන්නේ බබෝද අරුණෝදේ දක්වා යාම කාලෙට. එතකොට ඒ කාලය තුල ගිතෙල් මීපැණි ඔක්කම වෙඬරු ඒ වගේම දැන් ඔය අෂ්ටපාන ගිලම්පස අම්බ ජම්බු චෝච මෝච මනුබුද්ධි කියලා අම්බ ජම්බු කෙසෙල් ඇටි කෙසෙල් මිදි මේ වගේ වේරළු ඕලු මේ වගේ පළතුරු වර්ග තියෙනවා. ඒවා මිරිකලා රෙදි කෑල්ලකින් පෙරලා අනුභව කරන්න පුළුවන්. ඒ ගිලම්පස වර්ග වලට කියනවා යාම කාලික කියලා. ඒක ආත්මික කියන්නේ සූර්ය මධ්‍යාහන ගත වූ තැනින්ද ඉර පහවදා උදේ අරුණ නගින තුරු ඒ කාලය තුල යම් භික්ෂුවකට නැත්නම් අෂ්ටාංග උපෝසථ සීලය, ගෘහස්ත සීලය, සාමණේර සීල, උපසම්පදා සීල ආදී සීලයක් සමාදන් වූ කෙනෙක් අන්න අර කාලය තුල
ආහාරනේ ගිලම්පස් වලට පානය කරනවා. දැන් ඔය ඇත්තෝ සිල් පවාරණය නොකළොත් හෙට එළි වෙනකල් හිටියොත් ආහාර ගන්නෙ නැහැ. ඒක සීලයක්. එතකොට එතනින් ගියාම ඒකේ තියෙනවා මාලා කන්ද විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ටාන වේරමණී සික්ඛාපදං සමාධි නේද? මල් කඳ විලවුනේ කියන්නේ මල් ඉස්සර ඔය ඉන්දියාවේ තිබිලා තියෙන සුවඳ මල් මාල දරන අදට සමහර කාන්තාවෝ ඉසට සුවඳ මල් පලඳවන මල් මාල පලඳින. එතකොට ඒ වගේ දේවල් ඒ සුවඳ විලවුන් වර්ග අපි කෙනෙකුගේ ශාරීරිකව යම් ආබාධයක් සඳහා ආබාධයක් නිසා වෛද්‍යවරයෙක් නියම කරපු ඒට අවශ්‍ය කරන දෙයක් සුවඳ විලවුන් නම් එහෙම දෙයක් පාවිච්චි කරොත් ඒකේ වරදක් නැහැ. හැබැයි ලස්සන වීම සඳහා අලංකාරය සඳහා ශරීරයේ සුවඳවත් කර ගැනීමේ චේතනාවෙන් සිල්ගත කෙනෙක් අෂ්ටාංග පුරුෂ සීලය, ගෘහස්ත දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය කියන මේ උසස් සීලයකට ආපු කෙනෙක් ඒ සීල භාවනාවේ යෙදෙන කෙනෙක් අන්න ආර්ය මංගලි වැළකී යුතුයි. ඒ සීල භාවනාව. එතකොට දැන් සීල් සමාදන් නොවුණු කෙනෙක් සමහරට චිත්‍රපටි බලනවා, නාට්‍ය බලනවා. දැන් ඔය ඇත්තෝ දැන් සීල් සමාදන් වුණාට පස්සේ එහෙම දෙයක් බලන්නේ නැහැ. රාගය උපදවන, ද්වේෂය උපදවන, මෝහය වැඩි කරන, කෙලෙස් අවුලවන ඒ සමාධි එවැනි චිත්‍රපටි නාට්‍ය ඒව බලන්නේ සිල්ගත කෙනෙක්. සීල භාවනාව. ඒකෙන් එයාගේ කය පමණක් නෙවෙයි, ඇස පමණක් නෙවෙයි, ඒත් එක්කම සංවර වෙන්නේ හිත. මොකද ඇහැට ඕනේ චිත්‍රපට බලන්න. කනට ඕනේ සිතුවම්. ඒ ඔක්කොම ඕනෑකම තියෙන්නේ හිතේ. හිත ඇහැ හරහා, කන හරහා එයාගේ වැඩ ටික කරනවා. සීල භාවනාවේ යෙදෙන කෙනා ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න. අන්න සීල භාවනාව තුළින් මනස සංසුන් වෙනවා. තැන්පත් වෙනවා. සිත සංවර වෙනවා. එතකොට අපිට මේ යන ගමන සාර්ථක කරගන්න කාය භාවනාව වගේම සීල භාවනාවත් උපකාරයි. ඒ විතරක් නෙවෙයි, සීල් ගත කෙනෙකුගේ ගොඩාක් පව් කෙරෙන්නේ සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමවර්ග සිල්නේ බොරු කියන්නේ, මත්පැන් බොන්නේ, මේ වගේ බොහෝ පව් වලින් ඈත් වෙනවා. ඒ කියන්නේ කුසල් වලට යන සමීප වෙනවා. අධර්මයෙන් ඈත් වෙලා ධර්මයට ඇතුල් වෙනවා. සම්පූර්ණ මගට ඒ බුදුරජාණන්සේගත් මගට බැස ගන්න. ඒ මග ගමන් කරන්න වෙනවා. ඒ නිසා කාය භාවනාව වගේම සීල භාවනාව මේ චිත්ත දමනයේ උපකාර වෙනවා. චිත්ත දමනය කරගන්න උපකාර වෙනවා. කාය සංවර කරගන්නවා වගේම මේ අන් ඉන්ද්‍රියන් සියල්ලද සංවර කර ගැනීම, සංවර සීලයක කටයුතු කිරීමෙන් චිත්ත දමනයේද එය මහත් කුලක් වෙනවා. සිත අල්ල ගන්න, සිත හික්මවා ගන්න එකම කුලක්. කාය භාවන, චිත්ත භාවන, කාය භාවන, සීල භාවන, චිත්ත භාවන.
चित्त भावना කියලා කිව්වේ සමාධි භාවනා. අපි ඇස සංවර කරගත්තා. කන සංවර කරගත්තා. මේ ඉන්ද්‍රියන් සියල්ලම සංවර කරගත්තා. මේ සියල්ලම වහගෙන හිටියා. හිත සංවර නැහැ. හිත සංවර නැහැ. අන්න ඒ අසංවර හිත චිත්ත භාවනාවේ හිත සංවර කරනවා. හිතේ තියෙන කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා මෙන්න මේ වගේ ක්ලේශ ධර්මයන් සිත තුළ තියෙනවා දුරු කරගෙන හිත සංවර කරගන්නවා. හිත පිරිසිදු කරගන්නවා. ඒ කොහොමද කරන්නේ? සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන ශාසන. සචිත්ත පරියෝදපන තමන්ගේ සුඛිය මේ සිත දමනය කරගන්න. සිත දමනය කරනවා කියන්නේ අර්ථය සිතට අතීතයට යන්න නොදී, සිතට අනාගතයට යන්න නොදී, සිත වර්තමානයේ තුල අවස්ථාවක්. දැන් සිතට කෙලෙස් උපදවන්න යන්නේ. ඒ වර්තමානයේ තුල දැන් මෙතන මේ මොහොතේ සිහියෙන් ඉන්නවා. දැන් මෙතන මේ මොහොතේ සිත තුළ සිහිය පිහිටුවා ගන්නවා. එයාට සිත සිහියෙන් ඉන්න නිසා සිතට මොකක්ද කරගන්න. සිතට මොකක්ද කරගන්න. සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ වසවර්ති මහරජුගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ යන ගමන වළක්වන්න උත්සාහ කළා. නමුත් බෝධිසත්වයන් වහන්සේ ගමන පිටත් වුණා. මායා අභියෝගයක් කළා. හොඳයි. ඔබ යන්න. ඔබ එයා කියනවා සිද්ධාර්ථය යන්න එපා. නතර වෙන්න. තව දින 7ක් ගිය තැන ඔබට චක්‍රවර්තී සහිත සත්තුමන් සමග ඔබට චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලැබෙනවා. මේ පොළොවට අධිපති චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ඔබට ලැබෙනවා. තව දින 7යි. දින 7ක් ඉවසලා ඉන්න. 7 දින ගිය තැන ඔබ මේ පොළොව තමයි අධිපති බව. සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වයන් වහන්සේ කියනවා මගේ අභිලාෂයක් නැහැ චක්‍රවර්ති රජු. මම තුන් ලෝකෙට පිට වෙන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධ. මායා කියනවා හොඳයි යන්න. ඔබ බුදු වෙන හැටි මම බලාගෙන ඉන්නවා. මම ඔබේ පියවරක් පාසා මම මේ පස්සෙන් ඉන්නවා. කොයි යම් වෙලාවක ඔබට කාම රාගය, ව්‍යාපාදය, මෝහ සහගත සිත, එවැනි අකුසල සිතිවිල්ල ඔබේ සිතේ නැගුණොත් ඇති වුණොත් අන්නේ දාත ඔබට කරන්නේ මොකද කියන්නේ? ඒ නිසා මම ඔබේ පස්සෙන් ඉන්නවා. දෙන්නේ නෑම ඔබට බුදු වෙන්න. ඔබ කාම මායාසින් බඳින
ඒ කාමයේ දෙවිත රැහෙනින් ගැට ගන්නවා. ඔබේ සිත දේශේ නැමැති කෝලෙන් ඇදලා පුරවනවා. ඔබට බුදු වෙන්න දෙන්නේ නැහැ. තමයි පස්සේ නමුත් බෝධිසත්වයන් වහන්සේ ඒ අභියෝගය බාර අරගෙන හොඳයි. ඔබට පුළුවන් දෙයක් කරන්න මට පුළුවන් දේ කරනවා කියලා මායාවට අභියෝග කරලා උන්වහන්සේ ගමන යන ලෝතර බුද්ධත්වයට පත් වුණාට පස්සේ අවුරුද්දක් ගිය තැන බුදු වෙලා අවුරුද්දක් ගියාට පස්සේ වසවන්ති මාව දිව්‍ය පුත්‍රයා කියනවා සත්ත වස්සානි සම්බුද්ධං අනුබන්දි පදා පදං ඕකාසං නාවිජානාමි සම්බුද්දස්ස සතිමතෝ සත්ත වස්සානි සම්බුද්ධං අනුබන්දි පදා පදං සත් වසක් සත් අවුරුද්දක් අනුබන්දි පදා පදං පියවරක් පාසා මම ලුහුබැඳා අනුබන්දි පදා පදං හත් අවුරුද්දක් මම පියවරක් පාසා පසු ගියා ලුහුබැඳා මේ සිද්ධාර්ථයන් වහන්සේගේ හිත වෙනස් කරන්නේ හිතට කමාන විතරකය විහිංසා විතරකය ඇති කරලා හිත විනාශ කරනවා. ඒ අරමුණෙන් හත් අවුරුද්දක් මම පස්සේ ගියා ලුහුබැඳා අනුබන්දි පදා පදං පියවරක් පාසා දිවහරය දෙකේ පස්සෙන් පැහැගහගෙන ගියා. ඕකාසං නාවිජානාමි හත් අවුරුද්දක් එහෙම හිටපු මට රැ හෝ දවල් හෝ කිසිම මොහොතක කාම විතරකය, ව්‍යාපාද විතරකය, විහිංසා විතරකය ඒ හිතට ඇතුළු කරන්න මට ඉඩක් ලැබුණේ නැහැ. සම්බුද්දස්ස සතිමතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ තරම්ම සතිමත් ඒ තරම්ම සිහිය ඇති කෙනෙක්. උන්වහන්සේගේ සිහිය ඒ තරම්ම බලවත්. එහෙමනම් මේ සිහිය නැතිකම නිසා තමයි මේ ඔක්කොම පරිහරණය සිදුවේ. සතිම් වික්කවේ සම්පත්තිකං වදාමි මහණෙනි මේ සිහිය සියලුම අර්ථ සිද්ධියට හේතු වෙනවා කියලා උන්වහන්සේ කියනවා. සතිම් වික්කවේ සම්පත්තිකං වදාමි. දැන් අපි චිත්ත භාවනාවේදී අපි දවල් චිත්ත භාවනාවේ යෙදුණා. අපි එතනදී කිව්වා අතීතය අමතක කරන්න. යතීතං පහින අතීතය ප්‍රහීන නැති වෙලා වැරිලා මරුණු අතීතය අපත්තංච අනාගත අනාගතයේ කියක තාම ඉගෙන මරුණු අතීතය නූපන් අනාගතය අතහැරියා. පච්චුප්පන්නේන මේ වර්තමානයේ තුල යේ ධම්ම යම් ධම්මක් වේනා තත්ත ආන එතනම ඒ මේ මොහොත තුල ඒ කියන්නේ අතීතයක් අතහැරලා අනාගතයක් අතහැරලා දැන් මෙතන මේ මොහොත තුල වර්තමානයේ තුල සිහිය පිටවාගෙන හිත ඉක්මවා ගන්න. හිත සංවර කරගන්න. හිත දමනය කරගන්න. සිහිය දියුණු වෙන්න කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, ඒ වගේම
चंद व्यापार दीन नित्य उद्धच कुकुच्च विचिकिच्छा ये धर्म क्रमे इर पायन කොට අඳුර දුරු වෙනා වගේ මේ ධර්ම මනසේ වැඩෙන්න සිහියෙන් ඉන්න මේ ධර්ම වැඩෙනවා ඒ ධර්ම වැඩෙන්න මෙන්න මේ නීවර ධර්ම ක්‍රමයෙන් පැහැවෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකකතාදී ධ්‍යානවල මතුවලා අන්න හිත ප්‍රථම ධ්‍යානෙ ද්විතිය ධ්‍යානෙ තතිය ධ්‍යානෙ චතුර්ථ ධ්‍යාන වශයෙන් මේ ධ්‍යානක පහළින් හිත සමවරව සමාධිගත අපි කියනවා චිත්ත භාවනාව කියලා. තවදුරටත් හිත වැඩුවොත් අරමුණක සමාපatti බව අනුභවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දීපචක්කු දීපසෝත පරිචිත්ත විඥාන උපේක්ෂාසුති ආදී මේ පංච අවිද්‍යාව ධර්මයේ මේ මනස තුළ උපදවා ගන්න පුළුවන්. සමත වශයෙන් හිත සමාධිගත කරගෙන චිත්ත භාවනාව තුළින් ඊළඟට කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා මේ ප්‍රඥා භාවනාව තුළින් නාර සමාධිගත සිටේ නැගිටලා ඊතාව පිරිසිදු ඒ සංතරණය තුළින් නාම රූප ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාදයේ යාරි සත්‍ය ධර්මයන් අරමුණු කරමින් ඒවා විපස්සනාවට පරවමින් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා සංකාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා දස සංයෝජන ධර්මයන් සර්ව ප්‍රකාරයෙන් දුරු කරලා හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න පුළුවන්. හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගත්තේ උතුමා නිවෙනවා සැනසෙනවා. ඒකට කියනවා අපි සෝපතිසේස නිර්වාණ ධාතුවටපත් වුණා. ඒ අවශ්‍ය ඇතිතරම් කල් ජීවත් වෙනවා. අවශ්‍යයි කියලාවර අනුපතිසේස පරිවිවාන ධාතුවේ අමානුෂ්‍ය කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා මේ සියල්ල සම්පූර්ණ වෙන්නේ පුච්චයා සම්පූර්ණ මේ සිටින් නිදහස් වෙලා අරමුණ සදාතම ඒ නිසා මම මේ මතක් කළේ දැන් පහත කාලේ ඔයත් සමහර අය යන්න ඇති වාහන බස් යන්න දුර බැලලා ඔයන්ට ඒ නිසා දැන් අපි සිල් ප්‍රවාහණය කරන්න සූදානම් වෙමු. පහත කාලේ වෙලාව එතකොට එහෙමනම් මේ කියපු කරුණු ටික හිතට ගන්න. මේ මතක් කරලා දුන්න කරුණු ටික හිතට අරගෙන ඔය කියපු කාය භාවනා, චිත්ත භාවනා, සීල භාවනා, චිත්ත භාවනා පුරුදු කරගන්න. බණ අහන්න ගියහම භාවනාවක් කරන්න ගියහම යම් කිසි කාණයක් අපට අපේ කය ඒක සුදුසු ආකාරයෙන් එපත් කරගෙන මේ බණ ටික අහගන්න පුළුවන් වෙන්නේ කය සාරයි. සිතක් හරියට කොහොමද ඔබේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. හොඳයි. එතකොට එහෙමනම් දැන් මේ අවස්ථාවේ සිල් පවාරණය කරන්න කැමති පිළිවෙල ඉන්නවනම්
සිල් පවාරණය කිරීම සඳහා නමස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වීම සඳහා සියලු දෙනාම සිල් පවාරණය කරනවා නම් නමස්කාරය කියන්නේ කවුරු හරි සිල් පිට ඉන්න අදහස තියෙනවා ඒ ඉන්න අනිත් අය සිල් පවාරණය කරනවා. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ. Buddhang saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Saranam gacchami Tatyampi dhammam saranam gacchami Tatyampi sangham saranam gacchami Saranaгаmanam sampunnam Panatipata veramani sikkhapadam Samadhiyami Adinadana veramani sikkhapadam Samadhiyami Kami sumiccācara veramani sikkhapadam Samadhiyami Musavada veramani sikkhapadam Samadhiyami Suramiraya majjapamadatthana veramani sikkhapadam Samadhiyami Kisaranena saddhim panchasilam dhammam sadhukam Surakkitam kattva appamadena sampadi tabbam අද උදේ කාලයේ සිට මේ මොහොත දක්වා සීල සමාදානයේදී සමථ විපස්සනා භාවනා මාර්ගයේ ගමන් කිරීම වශයෙන් ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා, බුද්ධ වන්දනා කළා, ධර්ම සාකච්ඡා කළා, වටිනා කුසල ධර්ම රාශිය ජීවිතවලට එකතු කරගත්තා. මේ කුසල ධර්මයන් සිදු කරගත් අවස්ථාවේදී අපි භාවනා කරන පින්වතුන් වශයෙන් අපි දන්නවා මේ සෑම ක්‍රියාවක් පාසාම බුදුන් වදින වෙලාව, ගාථා කියන වෙලාව, මල් පූජා කරන වෙලාව, ඒ වගේම වන්දනමාන කරන වෙලාව, බණ කියන වෙලාව, බණ අහන වෙලාව, භාවනා කරන වෙලාව, මේ සෑම මොහොතකම ඔබ සෑම සිළු දෙනාගේම චිත්ත සංතාන තුළ පහළ වුණා වූ ඒ චිත්ත චෛතසික ධර්මයන් මේ ශරීර පූර්ව ආශ්‍රය නිස්සරේ කරගෙන ඇති වුණා වූ පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත ධර්මයන් මේ නාම රූප ධර්මයෝ සියල්ලම ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගියා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩණයටපත් වුණා, දුකයි. ඔබ අප කිසිවෙක් කැමති විදියට පවත්වා ගන්නට, ආධිපත්‍ය පවත්වන්නට බැරි වුණා. ඒවා ඒ නාම රූප ධර්මයන්ගේ යථා ස්වરૂපයෙන්ම අටගෙන ඇතිවලා නැතිලා ගියා. තමන්ගේ වශයෙන් බැරි වූ නිසා
एवानात्मय दुख अनात्म में नाम रूप धर्मयो एकांतिम दुखारी सत्य विनवा एक दुखट हेतु तृष्णाव दुख समुदयारी सत्य विनवा ए दुखट ए तृष्णावत नदी निवन निरोधारी सत्य नाम विनवा एवं तुम निरोधारी सत्य अवबोध कर गरीबट यायुतु मगर दुख निरोध गामिनी प्रतिपदा आर्य सत्य नाम विनवा अतीते वैदित्य अनंत बुदु पसे बुदु महामतन वහන්सेला में परम गंभीर चतुरार्य सत्य अवबोधेन युक्तम अमाम निवनत पत्वी वदाला अद उदे पटन में मोहत दक्वा बुद्ध वंदना किरीमे सिल समादन वीमे बुद्ध पूजा प्रवृत्ति एवं धर्म श्रवणे किरीमे बड़ भावना कटुत किरीमे उबत ममत अप सैम सिदु दिनाम जनित करगत ए उदार तुम पुण्य शक्ति बले धर्म शक्ति बले मधुमते ए अनंत बुदु पसे बुदु महारतन वහන්से अवबोध वदाल परम गंभीर चतुरार्य सत्य अवबोधेन अप सैम सिदु दिनाम अमाम निवन सुमलबरने पिन एकांत में हेतुएवा वासना विवा इला निवन सुमलबरने मिसल निवन सुमलबरने करगन्ना पड़े उबाप सैम सिदु दिनाम उबाप ममत अप सिदु दिनाम हदा वडा निरोगित दुन्न उबे मगे अप सिदु दिनाम दया प्रमेयम वහන්से ज्ञानम वහන්से अपने में शिल्प शास्त्र दुन्नवे गुरु तुमन वහන්सेला सब्रह्मचारी वහන්सेला एवं मुबाप सिरुदिनागे सहोदर सहोदरिया दुआ दरुवं दरुगुरुरा सहने ज्ञाति कल्याण मित्रयन एवं आदमे पुण्य पाके अनुग्रह कल सजन पर दाई पुण्य रंतन पूजा करो सुनु पसे उपकार करो कोई दाई करो एवं ज्ञान सारी लहिंद पावन पुण्य करो ये महान सगुण अपने खाते बोलते लोगों प्रकार अनुग्रह हुआ इस सैम सुविधात्मक एवं कहने की बना समझा मैं ज्ञान में मूल्य बोध वाहन से है मैं गमन में पर्वत एवं निर्दल मत गमन में संस्कृत रसना संस्कृत अनंत संस्कृत हम यह मंत्र मधुपुर मैत्री महाबोधि की वास्तविक एक जुड़ाव मंदिर निर्धार से अपने वाला विवाह के विधाई के माध्यम से समस्त लोग वास्तविक संयोग नीति अनुमोदन हुआ नीति अनुमोदन लोग संयोग वही हुआ सारा हुआ निरुपा निरोधुपा सुपत्वा एवं सरलुपा नीति अनुमोदनवा उपयापत्वा समझनिपातना भावना वदत्वा ध्यान समाधि समापत्ति अभिज्ञा बल विपස්සना ज्ञान मान अवस्थिति लोकोत्तर अमामहिमं दिव्यं साइंस अतुलेव लोकवासी निरूप सत्यं करति निरोधन करना दिव्यं साइंस लोक सत्या आता जाओ न्यूरो एक्टर बात करें आता लोग दूसरे संसार में आदमी अवस्था में मूल संबंध
लगेगा, दीन का संसार लगेगा, जीवित होने के कारण मेरे होगा तो सकते दिन लगेगा, अपना तरह सब सारे निर्माण के बाद यह गुरु को आगमन से लगेगा, आपने जो कहा तब भी ईश्वर का आशा ये लोग काम करते हैं समझता सभी काम सभी सभी आपने भी जाओगे भगवान का ये काफी जरूरी है एक कुरान के लिए जो ये सेवा योग सेवा के पास सेवा और कवर निर्वाही की जहां करेंगे आज की सत्ता का ये आवाज को बोलो तो बहुत ही संकीर्ण उन्होंने बोले कि वो इन्हें समाज में प्राप्तियां इन पदार्थों ये दो अपराध ये समुद्र भाग विभोर कार्य यदि उन्हें कार्य